ඒ තමයි අද අපි සාකච්ඡා කරන්නේ තාප ප්‍රමාණ ගණනය කිරීම පිළිබඳව. සාමාන්‍යයෙන් හැමදාම වගේ O level විභාගයේ තාප ප්‍රමාණ සම්බන්ධ ගණනය කිරීම සිදු වෙනවා. මෙවරත් විභාගෙ තිබුණා. හරි? සාමාන්‍යයෙන් තාප ප්‍රමාණ ගණනය කිරීම විදුලියත් එක්ක සම්බන්ධ කරලා බොහෝ අවුරුදු වල ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. ඒ වගේ ප්‍රශ්නයක් හරි පහසුයි ලකුණු ගන්න පුළුවන් තැනක්. ඒක හැමතැනම ලකුණු ඒක රාශි වෙලා තියෙන්නේ. කියන්නේ ලකුණු බෙදිලා ගිහිල්ලා නැහැ. ලකුණු ගැනීමේ හැකියාව වැඩි. කැපෙන්න තියෙන හැකියාව අඩුයි. ඉතින් මෙවයි ගණනක් හදාගන්න අපි අද මේ පැය දෙක ගත කරනවා. අද පැය දෙකම තියෙන්නේ ගණන් හදන්න තියෙන්නේ. අපි හිතමු දරුවනේ මේ බලන්න මෙන්න මේ තියෙන වස්තුවේ ස්කන්ධයේ m කියලා හිතන්න. කල්ලුත් මේ සමීකරණයම ඉගෙනුවා මේ වස්තුවේ ස්කන්ධය අපිටම m කියලා. මේ වස්තුව හදලා තියෙන ද්‍රව්‍යයේ විශිෂ්ටතාපදාරිතාවය C. ඔයාලට මතකයි විශිෂ්ටතාපදාරිතාවය හඳුන්වන්නේ C වලින්, සිම්පල් C වලින්. එතකොට මෙන්න මේ වස්තුවට අපි ලබා දෙනවා තාප ප්‍රමාණයක්. කිසියම් තාප ප්‍රමාණයක් ලබා දෙනවා. ඒ ලබා දෙන තාප ප්‍රමාණය නිසා සිදුවන උෂ්ණත්ව වෙනස අපි ලතින් භාෂාවේ අකුරකින් පෙන්නනවා θ කියලා. මේක කියන්නේ θ. හරි? θ කියන්නේ උෂ්ණත්වයේ නෙවෙයි උෂ්ණත්ව වෙනස. හරි? ඒතර m ස්කන්ධයක් තියෙන වස්තුවක් හැදිලා තියෙන්නේ C කියන විශිෂ්ටතාවදාරිතාවයේ තියෙන ද්‍රව්‍යකින් ලබා දෙන තාප ප්‍රමාණය Q සිදුවන උෂ්ණත්ව වෙනස θ නම් මෙන්න මේ සියලු දෙනා සම්බන්ධ වෙන සමීකරණය තමයි Q සමානයි mc θ. මෙන්න මේ සමීකරණය තමයි වස්තුවකට ලබා දෙන තාප ප්‍රමාණය ගණනය කරන්නේ. එතන මෙතන Q කියන්නේ තාප ප්‍රමාණය. තාප ප්‍රමාණය අපි දන්නවා තාපය කියන්නේ ශක්තියක්. එහෙනම් තාප ප්‍රමාණය මැනින්නේ මොනවාගෙන්ද? ජූල් වලින්. මෙතන m කියන්නේ ස්කන්ධය. මේ සමීකරණයේ ස්කන්ධය ආදේශ කරන්න ඕන කිලෝග්‍රෑම් වලින්. හරි? මෙතන C කියන්නේ විශිෂ්ට තාපදාරිතාවය. විශිෂ්ට තාපදාරිතාවය. ඔයාලා දන්නවා විශිෂ්ට තාපදාරිතාවයේ ඒකකය කෙල්විනේට කිලෝග්‍රෑමයට ජූල්. එහෙම නැත්නම් සෙල්සියස් අංශකයට කිලෝග්‍රෑමයට ජූල් දෙම කැටුවක් නැහැ. θ කියන්නේ උෂ්ණත්ව වෙනස. θ කියන්නේ උෂ්ණත්ව වෙනස. මේ උෂ්ණත්ව වෙනස සෙල්සියස් අංශකයෙන් දාන්නත් පුළුවන්, කෙල්වින් වලින් දාන්නත් පුළුවන්. මෙන්න මේ සමීකරණයෙන් පුළුවන් අපිට යම්කිසි වස්තුවකට ලබා දුන්නු තාප ප්‍රමාණය ගණනය කරන්න. කොහොමද හොයන්නේ? ඒ වස්තුවේ ස්කන්ධය ගුණ කරනවා විශිෂ්ට තාපදාරිතාවයෙන් ඒක ගුණ කරනවා සිදු වෙච්ච උෂ්ණත්ව වෙනස. හරි? ලියන්න පුතා මාතෘකාව තාප ප්‍රමාණ ගණනය කිරීම. තාප ප්‍රමාණය සෙල්ලියස් කමන්න. තාප ප්‍රමාණ ගණනය කිරීම නැත්නම් තාප ප්‍රමාණ සෙවීම. තාප ප්‍රමාණ ගණනය කිරීම එහෙම නැත්නම් තාප ප්‍රමාණ සෙවීම. හරි? මේක ලියලා මේක පොඩ මම ඊයේතර අපහැදිලි බෝඩ් එක පොඩි හින්දා මේක ඇදලා මේ සමීකරණය පැහැදිලිව ලියා ගන්න. තාප ප්‍රමාණය ජූල් වලින්, ස්කන්ධයේ කිලෝග්‍රෑම් වලින්, විශිෂ්ට ආධාරිතාවය කෙල්විනේට කිලෝග්‍රෑමයට ජූල් වලින්, උෂ්ණත්ව වෙනස කෙල්වින් වලින් හෝ सेल्सियस अंश වලින් දාන්න. රයිට් පටන් ගන්න. ඉස්සෙල්ලා මේ රූපය අඳින්න ඊට පස්සේ සමීකරණ ලියන්න. හරි.
අද 6ට මම දාලා තිබුණේ ගොඩක් අය ලින්ක් කරලා තිබුණා 6ට පන්ති දිනවයි කියලා. ඒ නිසා තමයි රෑ 9ට දෙන්නේ. අපි ලබන සතියේ උදේ කාලයක් අරගෙන පැය 3ක් විතර මේ පාඩම කරමු නේද? පුළුවන් තරම් ගෙවල් වලටලා ඉන්න නිබන්ධන ගන්න වැඩේට පවා දෙමෝපියෝ එන්නත් කරපු දෙමෝපියෙක් යවන්න. ඒවා වෙනත් කළේ මේ වෙනකොට දින නේද? කක්කර ගහලා දෙන්නේ. ඔයාලා නම් එළියට ගිහිල්ලා එහෙම දුවන්න යන්න එපා. නිබන්ධන ගන්න වැඩේට දෙමෝපියෙක් යවන්න. ඒ කියන්නේ බෙහෙත් වැක්සින් එක ගහපු කෙනෙක් යවන්න. හරි? මම ඇස් දෙකෙන්ම ව්‍යසනේ දැක්කා. කියන්නේ වීඩියෝ වලින් නෙමෙයි ආ. හරි. හරි නේද? පුතා ඉගෙන ගන්නේ ලියාගත්තද? සෙටුටකි. හරි. හරි අපිට තියෙන්නේ මේ සමීකරණේ ගණන් හදන්න තියෙන්නේ. මේ බලමු ගණන් දෙයක් හදලා ඊට වඩා හදන්න වෙයි. ඊට වඩා හදන්න වෙයි. එහෙනම් මේක මගන්නද? ආස. හරි. තමන් තව ලියනවා නම් කියන්න. තව ලියනවා නම් කියන්න මම කියන්නම්. හරි. තව පොඩ්ඩක් ඉන්න. සර් පොඩ්ඩක් ඉන්න. හරි. පොඩ්ඩක් ඉන්න. ලියනවා නම් කියන්න කවන්නේ. ඉවරද? කතා කරන්න. ඔව් සර්. හරි එහෙනම් මකනවා. රයිට්. हाँ सर හරි. දැන් අපි පළවෙනි ගාන හදමු. පළවෙනි ගාන හදන්න එපා මම කියන එකම මේ ගණන් හදන්න ඔයාලට මම රසායනික සමීකරණ ලියද්දි රසායනික සූත්‍ර ලියද්දි සාපේක්ෂක ස්කන්ධ හොයද්දි සූත්‍ර ස්කන්ධ හොයද්දි මවුල ගණන් හදද්දි සමීකරණය තුලණය කරද්දි මම ඔයාලට හඳුන්වා දුන්නා ක්‍රම කීපයක්. හරි ඒවා මේ අච්චුපතේ තියෙන කවුකට් ක්‍රම නෙමෙයි. ඒවම සමීක්ෂණ කරලම ළමයින්ට උගන්වද්දී අත්දැක බලලා සාර්ථකයි කියලා ඔප්පු කරගත්ත දේවල්. අන්න ඒ වගේ මේ තාප ප්‍රමාණ ගණනයන් හදද්දී කියන්නේ අපි හොයාගත්ත ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයේ අනුගමනය කරන්න. දැන් පළවෙනි ගානට නම් ඇත්තටම එහෙම ක්‍රමයක් ඕනේ නැහැ. ටක් ගාලා සමීකරණ දාන්න පුළුවන්. හැබැයි අපි මුලින් ඉඳන්ම පුරුදු වෙමු ඒ ක්‍රමයට ගාන හදාගෙන යන්න. හේතුව සාමාන්‍යයෙන් තාප ප්‍රමාණය සම්බන්ධ ගානක් ආපුවම ඒ ගානේ ලොකු විස්තරයක් දෙනවා. මම ඕනනම් දැන් උදාහරණ ප්‍රශ්නයක් ඉදින් දෙන්නම් මේ හදන ඊට පස්සේ ලොකු විස්තරයක් දෙනවා. ඒ ලොකු විස්තරයක් දීලා තමයි ගාන හදන්න කියන්නේ. එතකොට අපි මේ විස්තරයේ දිහා කියව සමීකරණයට දාන්න ගියොත් දත්ත වරදිනවා. සමහර ස්කන්ධයකට දාන්න වෙන එකක්. හරි? ඒ නිසා ගාන හොඳට කියවන ගමන් හරි කියවන ගමන් ඒ ගානේ තියෙන දත්ත අපි පොඩි රූපයකට ගන්න ඕනේ. මේක චිත්‍රපටයක් පාඩමක් මම කියන්නේ. පොඩි සටහනකට අපි ගන්න ඕනේ. මම මේවා කියලා දෙන්නම් මේ ගාන හදන ගමන්ම කියලා දෙන්න. ඒක ලේසි. හරි? ලියන්නකො පළවෙනි ගාන එක පළවෙනි ලියන්න. ජලයේ කිලෝග්‍රෑම් එකක්
ජලයේ කිලෝග්‍රෑම් එකක් සෙල්සියස් අංශක 40 උෂ්ණත්වයේ පවතී. ජලයේ කිලෝග්‍රෑම් එකක් සෙල්සියස් අංශක 40 උෂ්ණත්වයේ පවතී. सेल्सियस अंशक 50 දක්වා सेल्सियस अंशक 50 දක්වා සර් ආයි කියන්නකෝ. ජලයේ කිලෝග්‍රෑම් එකක් सेल्सियस अंशක 40 උෂ්ණත්වයේ පවතී. ජලයේ කිලෝග්‍රෑම් එකක් सेल्सियस अंशක 40 උෂ්ණත්වයේ පවතී. सेल्सियस अंशक 50 දක්වා सेल्सियस अंशक 50 දක්වා ජලය රත් කිරීමට सेल्सियस अंशक 50 දක්වා ජලය රත් කිරීමට ජලයට ලබා දිය යුතු තාප ප්‍රමාණය කොපමණද? ජලයට ලබා දිය යුතු තාප ප්‍රමාණය කොපමණද? හරි වරහන් ඇතුලේ ලියන්න ජලයේ විශිෂ්ට තාපධාරිතාවය සම්පූර්ණ වාක්‍ය ලියන්න ඕනේ නැත්නම් විභාගයටත් එහෙම තමයි දෙන්නේ. ජලයේ විශිෂ්ට තාපධාරිතාවය කෙල්විනේට කිලෝග්‍රෑමයට ජූල් 4200යි. මේක වරහන් ඇතුලේ ලියන්න. ජලයේ විශිෂ්ට තාපධාරිතාවය කෙල්විනේට කිලෝග්‍රෑමයට ජූල් 4200යි. හරිනේ? හරි නේද? රයිට්. දැන් ගාන එකපාරක් කියවන්න. රයිට්. දැන් ගානයේ තියෙන දත්ත ටික අපි සටහනකට ගමු. ගානයේ තියෙන දත්ත ටික අපි සටහනකට ගමු. මේ බලන්නකෝ. හරි? අපි මෙහෙම කරමු. අපි හිතුව මෙන්න මේ තියෙන්නේ ජලයේ කිලෝග්‍රෑම් එක. මේක අහලු වෙලාවක් වෙනටක් නෙමෙයි. මේ තියෙන්නේ ජලයේ කිලෝග්‍රෑම් එක. ජලයේ විශිෂ්ට තාපධාරිතාවය කියන්නේ C නේ සිම්පල් C කෙල්විනේට කිලෝග්‍රෑමයට ජූල් 4200යි. ජලයේ M ස්කන්ධය කිලෝග්‍රෑම් 1යි. ජලයේ θ කියන්නේ දරුවනේ උෂ්ණත්ව වෙනස. එතකොට තියෙන්නේ සෙල්සියස් අංශක කීයද? 40. ඉහළ නම් වන්න යන්නේ කීය දක්වාද? 50 දක්වා. එහෙනම් θ කීයද? सेल्सियस अंश 10. ඔව් සෙල්සියස් අංශක 10යි. එහෙනම් අපි ලියගන්න පැත්තකින් ලියා ගන්නවා θ සමානයි සෙල්සියස් අංශක 10යි. අපි අහන්නේ මොකක්ද? මේකට ලබා දෙන්න ඕන තාප ප්‍රමාණය Q. Q දන්නේ නැහැ. දැන් බලන්න ආයි ගාන කියවන්න ඕනේ. දැන් මේ ඔය දුන්නු ගාන නම් හරි පොඩි ගානක්. රූල් දෙකක් තුනක් යන්නේ නැත්තේ. විභාගයට එන ගාන අපි රූල් මේ ලොකු දිග ගානක් දෙන්නේ නා. 11 ශ්‍රේණියේ ළමයි කොහොම කරා මේව ගත්තා. ඔහොම තමයි දෙන්නේ ගාන. හරි. එතකොට අපි මේ ගානේ තියෙන දත්ත ටික මේකට ගත්තාම දැන් ඕන කෙනෙක්ට පේනවා මොනවද තියෙන්නේ? ජලය. ස්කන්ධය මෙච්චරයි. විශිෂ්ට තාපධාරිතාව මෙච්චරයි. θ මෙච්චරයි. හොයන්න ඕන Q. ඒතර පාඩම් කරපු ළමයට පැහැදිලි වෙනවා මේකේ Q ඉන්නවා, M ඉන්නවා, C ඉන්නවා, θ ඉන්නවා. එහෙනම් මේ වැඩේට පාවිච්චි කරන සමීකරණය මොකද්ද? Q සමානයි MC θ කියලා පැහැදිලි වෙනවා. රයිට්. සටහන අඳින්න ගාන ආදේශ කරන්න. සටහන ඇදලා ගාන ආදේශ කරන්න. Q සමානයි MC θ.
හරිද පුතා? හරි සර්. right. එතකොට m සමානයි කිලෝග්‍රෑම් එකයි. ගුණ කිරීම C කියන්නේ කෙල්විනේට කිලෝග්‍රෑමයට ජූල් 4200යි. ගුණ කිරීම තීටා කියන්නේ උෂ්ණත්ව වෙනස සෙල්සියස් අංශක 10යි. හරි? දැන් මොකද මතක තියාගන්න දැන් ළමයෙකුට හිතෙන්න පුළුවන් මෙතන කෙල්වින් දාලා මෙතන සෙල්සියස් දැම්මේ ඇයි කියලා. හොඳට මතක තියාගන්න හැම වෙලෙම උෂ්ණත්ව වෙනස කෙල්වින් වලින් ගත්තත් එකයි සෙල්සියස් අංශක වලින් ගත්තත් එකයි වෙනසක් වෙන්නේ නැහැ. උෂ්ණත්ව වෙනස වෙනස. හරි? එතකොට අපි සුළු කරමු මේක 4200 ගුණ කිරීම එක කියන්නේ 4200යි 10 ගුණ කරාම කීයද 42000යි මොනවද ජූල් 42000යි ඕනයි අපිට කියන්න පුළුවන් කිලෝ ජූල් 42යි නේද එයි ජූල් 1000ක් සමානයි කිලෝ ජූල් 1යි ඒක දන්නේ නැද්ද ඉගැන්වීමේ ශක්ති පාලකයෙන් ජූල් 1000ක් සමානයි කිලෝ ජූල් 1යි ජූල් 40000ක් කියන්නේ කිලෝ ජූල් 42ක් ගැටලුවක් තියෙනවා නම් කියන්න තේරුණාද නැද්ද උත්තරය ආවද ඔව් සර්. ඔව් මෙන්න මෙහෙම ප්‍රශ්නයක් ඔයාලට ඇති මෙන්න මේ දෙවෙනි පියවරේ ඒකත් එක්කම ආදේශ කරන්න ඕනද කියලා ප්‍රශ්නයක් තියෙනවා ආදේශ කරනකොට ඒක අනිවාර්යෙන් දාන්න. හරි? ඒ කියන්නේ මේ පියවර දෙකෙන් එකකට ලකුණු එකක් දෙනවා. මේකට ලකුණු එකක් දෙනවා. මේක ආදේශ කරනකොට ඒකත් එක ආදේශ කරන්න. ඒක කිසි ගැටලුවක් නැහැ. හරි? right. ලියන්න දෙවෙනි ගාන දෙක. දෙවෙනි ගාන ලියන්න. කෙල්විනේට කිලෝග්‍රෑමයට ජූල් මෙහෙම ලියන්න. කෙල්විනේට කිලෝග්‍රෑමයට ජූල් සිංහල කියන්න එපා. කෙල්විනේට කිලෝග්‍රෑමයට ජූල් 400ක් වූ කෙල්විනේට කිලෝග්‍රෑමයට ජූල් 400ක් වූ විශිෂ්ට තාපධාරිතාවයක් සහිත ද්‍රව්‍යයකින් සෑදුණු වස්තුවකට සර් ආයි කියන්න පුළුවන්. කෙල්විනේට කිලෝග්‍රෑමයට ජූල් 400ක් වූ විශිෂ්ට තාපධාරිතාවයක් සහිත ද්‍රව්‍යයකින් සෑදුණු වස්තුවකට හරි වස්තුවකට ජූල් 4000ක තාප ප්‍රමාණයක් ලබා දුන් විට සර් මොකද්ද සර් පොඩ්ඩක් කියන්න. කෙල්විනේට කිලෝග්‍රෑමයට ජූල් මෙහෙම ලියන්නේ. කෙල්විනේට කිලෝග්‍රෑමයට ජූල් 400ක් වූ
විශිෂ්ට තාපදාරිතාවයක් සහිත ද්‍රව්‍යයකින් සෑදුණු හරි වස්තුවකට ජූල් 4000ක තාප ප්‍රමාණයක් ලබා දුන් විට ජූල් 4000ක තාප ප්‍රමාණයක් ලබා දුන් විට සෙල්සියස් අංශක 50 සිට සෙල්සියස් අංශක 50 සිට सेल्सियस अंशक 60 දක්වා सेल्सियस अंशक 50 සිට सेल्सियस अंशक 60 දක්වා උෂ්ණත්වයේ වැඩි විය. උෂ්ණත්වයේ වැඩි විය. වස්තුවේ ස්කන්ධය ගණනය කරන්න. උෂ්ණත්වයේ වැඩි විය වස්තුවේ ස්කන්ධය ගණනය කරන්න. දැන් පුතා ගාන එකපාරක් කියවන්න. ගාන පැහැදිලිව එකපාරක් කියවන්න. දැන් මම කියලා දුන්නු විදිහට මෙන්න මේ වගේ කොටුවක් ගහලා හරි මෙන්න මේක කොටුවක් ගහලා අපි යොමු ද්‍රව්‍යයක් නේ වස්තුව ගෙලියන්නකො වස්තුවක් මේ වස්තුවේ දීලා තියෙන දත්ත ටික මේකට දාන්න පටියට දාන්න. දෙකක් තමයි අපිට දීලා තියෙනවා විශිෂ්ට තාපදායකතාවය දීලා තියෙනවා. කෙල්විනේට කිලෝග්‍රෑමයට ජූල් 4200යි. ඒ වගේ දීලා තියෙන ඉතිරි ලියන්නකො. ගාන කියවලා ඒ ගානේ තියෙන ඉතිරි දත්ත ටික දාන්න ලියන්න. හරිද වැඩේ? ගානේ තියෙන දත්ත ටික දාන්න එළියට. දත්ත ටික එළියට දාලා බලන්න මොකද්ද ගන්න සමීකරණය කියලා. ඊට පස්සේ සමීකරණය ලියන්න. දැන් සමීකරණයට දන්න ටික ආදේශ කරන්න. හරි ආදේශ කළා උත්තරේ හොයන්න බලන්න. කොච්චර ස්කන්ධයක් තියෙන වස්තුවක්ද කියලා හොයන්න තියෙන්නේ. හරිද? හරිද? හරිනේ. right. එතකොට අපිට දීලා තියෙනවා දරුවනේ ලබා දෙන තාප ප්‍රමාණය අපිට දීලා තියෙනවා නේද? Q. Q ජූල් 4000යි. සර් ඔව්. සර් මේ විශිෂ්ට තාපදාරිතාවය හොයනකොට මේ ඒකේ කෙල්වින් නැතුව සර් සෙල්සියස් අංශක තියෙනකොට කොහොමද දාන්නේ? සෙල්සියස් අංශකයට කිලෝග්‍රෑමයට ජූල් 4200යි. කෙල්විනයට කිලෝග්‍රෑමයට ජූල් 4200යි. හරි වෙනසක් හරි සර්. ඔක චුට්ටක් මම කියන්නද මට මම ඔක මේ මම අයිය අවධාරණය කරන්න කියලා නැත්තේ ඔයාලා මේ ටිකක් පටලවා ගන්නේද කියලා මම චුට්ටක් කියන්නද ඒ ගැන පොඩ්ඩක් ඔයාලා. දැන් හිතන්න මේ මම අදින්නේ සෙල්සියස් පරිමාණය. මේ අදින්නේ කෙල්වින් පරිමාණය. මේ කියන එක පටලවා ගන්න එපා. සෙල්සියස් අගයන් නෙවෙයි කෙල්වින් අගයන් කියන්නේ වෙනස්. අපි හිතමු सेल्सियस अंशක 50 ඉඳන් सेल्सियस अंशක 51 දක්වා උෂ්ණත්වය වැඩි වුණා කියලා. එතකොට උෂ්ණත්ව පරතක උෂ්ණත්ව වෙනස කියන්නේ सेल्सियस නම්
සෙල්සියස් 1යි. පොඩ්ඩක් කියන්න. සෙල්සියස් අංශක 27 කියන්නකෝ. සෙල්සියස් අංශක 27 ඉඳන් සෙල්සියස් අංශක 28ට උෂ්ණත්වය වැඩි වෙනවා. හරි? එතකොට උෂ්ණත්ව වෙනස කීයද සෙල්සියස් අංශක? එකයි. සෙල්සියස් අංශක එකයි. ඔව් එකයි. මට කියන්න සෙල්සියස් අංශක 27යි කියන්නේ කෙල්වින් කීයද? දාලා කරන කෙල්වින් 300යි. කෙල්වින් 300යි. හරිද? සෙල්සියස් අංශක 27 කියන්නේ කෙල්වින් 300යි. හරිද? සෙල්සියස් අංශක 28යි කියන්නේ කෙල්වින් 301යි. හරි? මට කියන්න උෂ්ණත්ව වෙනස කීයද? කෙල්වින් 1යි. කෙල්වින් එකයි. කෙල්වින් 1යි. මෙන්න මේ නිසා සෙල්සියස් අංශක වලින් දැම්ම ප්‍රශ්නයක් නෑ, කෙල්වින් වලින් දැම්ම ප්‍රශ්නයක් නෑ. තේරුණාද නැද්ද? හරි? පරතරය සමානයි. උෂ්ණත්ව වෙනස සමානයි. තේරුණේ නැද්ද? තේරුණා. තේරුන්නේ නැත්නම් ඒක හිතන්න යන්න එපා. සෙල්සියස් වලින් දැම්මත් කෙල්වින් වලින් දැම්මත් මේ ගැටලුවක් වෙන්නේ නැහැ. හැබැයි අමතක කරන්න එපා විශිෂ්ටතාවදාතාවයේ මැනීමේ SI එකකය කෙල්විනේට කිලෝග්‍රෑමයට ජූල් වලින් තමයි දාන්න ඕනේ. හරි? නමුත් මේක වෙනසක් නැහැ. රයිට්? මේ බලන්න. එතකොට ඒක තේරුම් නැත්නම් හොඳටම දාන්න කියන දේ කරන්න ගන්න. හරි? මේකේ m සමානයි අපි දන්නේ නැහැ. m දන්නේ නැහැ. හරි? හැබැයි අපිට මේකේ θ හොයාගන්න පුළුවන්. නේද? කියනවා සෙල්සියස් අංශක 50 තිබුණු වස්තුවක් මේ ජූල් 4000 දෙනකොට 60 දක්වා වැඩි වුණාලු. එන කීයද? θ. ඊට සෙල්සියස් අංශක 10යි. 10යි. දැන් බලන්න Q දන්නවා, C දන්නවා, θ දන්නවා, m දන්නේ නැහැ. එහෙනම් මේ තුන් දෙනා සම්බන්ධ වෙන සමීකරණය තමයි Q සමානයි mc θ. හරි මේ θ කියන්නේ ලතින් භාෂාවේ අකුරක්. θ කියන්නේ ලතින් භාෂාවේ අකුරක්. සමහරවිට දැන් ඉදිරියේදී තව අලුත් කොවිඩ් ප්‍රභේද ආවොත් එන ඇල්ෆා බීටා ගැමා ඩෙල්ටා හැමත් දැන් ගිහින් තියෙන්නේ. θ හැමත් දාන්න ඉඩ තියෙනවා. ඔක්කොම දාන්න ලතින් භාෂා අකුරේ දාන්න θ හැමත් දාන්න වෙයි සමහරවිට. එහෙම කියොත් හරි Q කියන්නේ කීයද? ජූල් 400යි. සමානයි m දන්නේ නැහැ. C කෙල්විනේට කිලෝග්‍රෑමයට ජූල් 400යි. θ උෂ්ණත්ව වෙනස සෙල්සියස් අංශක 10යි. කෙල්වින් 10කට කමක් නැහැ. හරි? දැන් එතකොට අපි බලමු 400 ගුණ කිරීම 10 කියන්නේ 4000යි. දැන් මෙන්න මේ පියවර අත්‍යවශ්‍ය නැහැ. මේ මම මේ කියන පියවර අත්‍යවශ්‍ය නැහැ. ඔයාලා දෙලිම සුළු කරලා ගන්න පුළුවන් නම් ගත්තට කිසි ගැටලුවක් නැහැ. හරි? මෙතන 400යි. එතකොට m සමානයි 400 බෙදීම 4000 බෙදීම 4000යි. ඒ කියන්නේ m සමානයි කිලෝග්‍රෑම් 1යි. උත්තරය ආවද? මෙන්න මෙතනින් පස්සේ මෙන්න මේ දක්වා සම්පූර්ණ විද්‍යාවට තියෙන්නේ. එතනින් පස්සේ තියෙන්නේ ඔබේ සුළු කිරීමේ හැකියාව. ඉතින් මේ පියවර සුළු කරන්න අමාරුයි කියලා පියවර 10ක් විතර ගියගේ ලකුණු 10ක් හම්බෙන්නේ නැහැ. ඒක ඔයාලා දන්නවනේ නේද? හරි? ඔක තමයි සුළු වේගානේ ස්ටැටික්. හරි? ප්‍රශ්න తీරලා අහන්න. හරි? එහෙනම් දරුවනේ අපි තුන්වෙනි ගානට යන්න. ලියන්න තුන්වෙනි ගාන ලියන්න. කෙල්විනේට කිලෝග්‍රෑමයට ජූල් කෙල්විනේට කිලෝග්‍රෑමයට ජූල්
400ක් වූ ද්‍රව්‍යයකින් සෑදුණු කෙල්විනේට කිලෝග්‍රෑමයට ජූල් 400ක් වූ ද්‍රව්‍යයකින් සෑදුණු බඳුනක බලන්න කෙල්විනේට කිලෝග්‍රෑමයට ජූල් 400ක් වූ කිලෝග්‍රෑම් එකක ස්කන්ධයක් ඇති කෙල්විනේට කිලෝග්‍රෑමයට ජූල් 400ක් වූ කිලෝග්‍රෑම් එකක ස්කන්ධයක් ඇති කිලෝග්‍රෑම් එකක ස්කන්ධයක් ඇති බඳුනක ජලය කිලෝග්‍රෑම් දෙකක් පවතී ජලය කිලෝග්‍රෑම් දෙකක් පවතී දෙකක්ද එකක්ද සර්? දෙකක් අර වස්තු ස්කන්ධය කිලෝග්‍රෑම් 1යි ජලය කිලෝග්‍රෑම් 2යි ජලය කිලෝග්‍රෑම් දෙකක් පවතී සෙල්සියස් අංශක 90 උෂ්ණත්වයේ පවතින ජලය සෙල්සියස් අංශක 90 උෂ්ණත්වයේ පවතින ජලය නටන තෙක් රත් කිරීමට ලබා දිය යුතු මුළු තාප ප්‍රමාණය ගණනය කරන්න ලබා දිය යුතු මුළු තාප ප්‍රමාණය ගණනය කරන්න මුළු තාප ප්‍රමාණය ගණනය කරන්න හරි දැන් පුතා ඔන්න ඔක තමයි වැඩේ තියෙන්නේ හරි දැන් ඇත්තටම ඕකනේ සිද්ධිය ජලය කිලෝග්‍රෑම් එකක් වෙනම රත් කරන්න බෑනේ ඒතර වාජනයක තියෙන තමයි රත් කරන්නේ ඕක තමයි සැබෑ සිද්ධිය හරි ඔන්න ඕකට අදාළ ගාන අපි හදන්න යන්නේ ගාන එකපාරක් කියවන්න හොඳට ගාන කියවන්න දැන් ඕක බලාගෙන එම මේ සමීකරණ හදා දාන්න කිව්වොත් ඒවට මේ දාන්න බෑ සමහර වාජනයේ දත්ත ජලයට දානවා ජලයේ දත්ත වාජනයට දානවා පැටලෙනවා අන්න ඒ නිසා තමයි අපි සටහනක් ඇඳලා ගාන හොඳට කියවමින් සටහනක් ඇඳලා දත්ත ටික එළියට ගන්න හරි මේ බලන්න ගාන කියවද ඕන වරහන් දාගන්න ජලයේ විශිෂ්ටාබ්දාරිතාවය කෙල්විනේට කිලෝග්‍රෑමයට ජූල් 4200 කියලා දාගන්න බලන්න කියලා එකමත් දාගන්න දණින්ද ඕනේ නැත්නම් දාගන්න ජලයේ විශිෂ්ටාබ්දාරිතාවය කෙල්විනේට කිලෝග්‍රෑමයට ජූල් 4200 කියලා දාගන්න හරි රයිට් දැන් අපි පොඩි සටහනක් හදමු මේක හරි පහසුයි මේ කරදරයක් කරගන්න එපා මේ සටහන දින එක ඒ සටහන ඇති ගැනීමෙන් ගාන හදන්න පහසු වෙනවා පැටලෙන ස්වභාවය නැති වෙනවා දත්ත නිවැරදිව භාවිතා වෙනවා ගාන හදන මාවත පාරවල් පේන්න ගන්නවා මේ බලන්න දැන් මේව අපි යන්නේ මෙන්න පොඩි වාදිනයක් පිටියට අදින්න ඕනේ මෙන්න වාදිනයක් දාන්න හරිද මේකෙද දාගේ මොනවද ජලය මේ තියෙන්නේ වතුර දැන් මට කියන්න මේ වගේ වාජනයක ජලය දාලා රත් කරනකොට රත් වෙන්නේ ජලයේද බඳුනද ජලය ඒ කියන්නේ දැන් ඔයාලා ගෙදර වතුර උණු කරන කේතලේ කියන්නේ උදේට තේ හදන්න වතුර උණු කරන කේතලයක් තියෙනවනේ නැත්නම් ප්ලේට් ඩගයක් හරි තියෙනවනේ කෙටලයක් කරනකො දැන් කේතලය හරි සෙල්සියස් අංශක 100ට ජලය රත් කරනකොට ඔයාලට තේ හදන්න පුළුවන් ආය හැටි මේ රෙදි කැල්ලක් මල්ලන්න ඕනේ නැහැ කෙටලයක් ඇයි දැන් ඔයාලා කියන විදිහට ජලය රත් වෙන්නේ කේතලේ මෙහෙම අතින් අල්ලලා ඉතින් රත් දෙක තම රත් රත් වෙනවා කියන්නේ ඒ කියන්නේ වාජනේ රත් වෙන්නේ නැද ජලය රත් වෙනවා
එහෙමද? නෑ. නෑ. දෙකම දෙන්නම රත් වෙනවා. නේද? භාජනයේ සිසිල්ව තියෙද්දි ජලය රත් කරන්නත් බෑ. ජලයේ සිසිල්ව තියෙද්දි භාජනය රත් කරන්නත් බෑ. දෙන්නම රත් වෙනවා. දැන් මම අහන්නේ ඔයාලගෙන් ජලය අපි රත් කරන්න යන්නේ සෙල්සියස් අංශක 90 ඉඳන් ජලය නටනකම්. ජලය නටන්නේ කීයද? සෙල්සියස් අංශක 100. සෙල්සියස් අංශක 100 දී. ඔව් 100 දී. සෙල්සියස් අංශක 100 දී. එතකොට භාජනයේ කොච්චර රත් වෙනවද? සෙල්සියස් අංශක 100. සෙල්සියස් අංශක 100. 100ක්. ජලය 100 රත් වෙනවා. මම අහන්නේ භාජනීය රත් වෙන ලබා ගන්න තාප ප්‍රමාණයයි ජලය රත් වෙන ලබා ගන්න තාප ප්‍රමාණය සමානද වෙනස්ද? සමාන. සමානයි. සමානයි. හොඳයි. අපි හදලා වෙනස්. 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 ජලය රත් වෙන ලබා ගන්න තාප ප්‍රමාණය මාධ්‍ය කින්දා. ඔව් වදුර ලබා ගන්න තාප ප්‍රමාණය සමානද කියලා හදලා බලමු. මේ බලමු. හරි? අපි ජලයේ දත්තනික පැත්තට ගියාම m කිලෝග්‍රෑම් කීයද? 2යි නේද? ජලයේ 2යි. ඊළඟ ජලයේ c සෙල්සියස් අංශකයේ කිලෝග්‍රෑමයේ ජූල් 4200යි. θ සෙල්සියස් අංශක 90 ඉඳන් රත් කරනවා 100ට. එහෙනම් θ සෙල්සියස් අංශක 10යි. දැන් ජලය ලබා ගන්න තාප ප්‍රමාණය අපි හිතමු Q1 කියලා. Q1. ඔන්න ජලය සම්බන්ධ ගාණයේ තියෙන දත්ත ටික. දැන් බලන්න ආයි ගාණ කියවන්න ඕනේ. හරි. දැන් ආයි දීලා තියෙනවා භාජනීය සම්බන්ධ දත්ත. භාජනීය. භාජනයේ m සමානයි කිලෝග්‍රෑම් 1යි. භාජනයේ c සමානයි කෙල්විනේට කිලෝග්‍රෑමයට ජූල් 400යි. භාජනයේ θ ඒ සෙල්සියස් අංශක 10යි. අපි භාජනයේ ලබා ගන්න තාප ප්‍රමාණය දන්නේ නැහැ. ඒක අපි Q2 දෙකකින් එහෙනම් දැන් මට කියන්න මේ ලියලා තියෙන අකුරු වලට අනුව ලබා දෙන්න ඕන තාප ප්‍රමාණය වෙන්නේ මොකක්ද? මේ භාජනයේ සෙල්සියස් අංශක 90 තියෙන ජලය 100 දක්වා රත් කරන්න යන්නේ. මේ සටහනේ තියෙන දත්ත වලට අනුව අකුරු වලට අනුව මේ වැඩේට ලබා දෙන්න ඕන තාප ප්‍රමාණය කියන්නේ මොකක්ද? Q1 දන Q2. very good. ජලය ලබා ගන්නා තාප ප්‍රමාණය Q1, භාජනය ලබා ගන්න තාප ප්‍රමාණය Q2. එන ලබා දෙන්න ඕන තාප ප්‍රමාණය කියන්නේ Q1 ධන Q2. හරිද පුතා? දැන් මෙහෙමයි. ඔයාලට මේ ගාන හදන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. Q1 වෙනම හොයනවා, Q2 වෙනම හොයනවා. අවශ්‍ය මුළු තාප ප්‍රමාණය කියලා Q1යි Q2යි එකතු කරන්න පුළුවන්. කාට හරි ඕන නම් මම මේ ක්‍රමයෙන් හදන්නේ ගොඩක් අයට පහසු ක්‍රමයක් නේ මම කියන්න ඕන. නමුත් අනිත් කෙනෙක් මම කියන්නම්. එහෙම නැත්නම් අවශ්‍ය මුළු තාපය කියලා දාලා Q1 දාන Q2 මුලින් ලියලා එතනම ආදේශ කරලා හදන්න පුළුවන්. මම ඉස්සෙල්ලා ප්ලේස් ක්‍රමයක හදලා පෙන්නන්නම්. හරි? දැන් ඔන්න මම ලියනවා ඔබේ පහසුව සඳහා ජලය ලබා ගන්නා තාප ප්‍රමාණය. ජලය ලබා ගන්නා තාප ප්‍රමාණය අපි ලියලා හදමු. ජලය ලබා ගන්නා තාප ප්‍රමාණය Q1. එහෙනම් මට කියන්නකෝ Q1 සමානයි mc θ නේ. mc θ. හරි? m කීයද? කිලෝග්‍රෑම් 2යි. c අපි දන්නවා සෙල්සියස් අංශකයේ කිලෝග්‍රෑමයේ ජූල් 4200යි. θ සෙල්සියස් අංශක 10යි. එතන කෙල්වින් 10යි. එහෙනම් ජලය ලබා ගන්නා තාප ප්‍රමාණය, ජලය ලබා දෙන්න ඕන තාප ප්‍රමාණය කියන්නේ 4200 ගුණ කිරීම 2යි කියන්නේ 8400යි. 8400 ගුණ කිරීම 10යි කියන්නේ කීයද? ජූල් 84000යි.
එහෙනම් ජලය සෙල්සියස් අංශක 90 ඉඳන් නටනකන් රත් කරන්න ජූල් කීයක් දෙන්න ඕනද? 84000ක් දෙන්න ඕන. සමිත් පැහැදිලිද? සමිත් පැහැදිලිද? ඔව් සර්. හරි. ඊළඟට මම හොයනවා බඳුන ලබා ගන්නා තාප ප්‍රමාණය. බඳුන ලබා ගන්නා තාප ප්‍රමාණය. ඒක අපි ගත්තේ Q2 කියලා. එහෙනම් Q2. Q2. එහෙනම් අපි කියනවා Q2 සමානයි ඒ සමීකරණයේ mc theta m කිලෝග්‍රෑම් එකයි c කෙල්විනේට කිලෝග්‍රෑමයට ජූල් 400යි theta සෙල්සියස් අංශක 10යි. तो 400 गुण किරීම එකයි කියන්නේ 400යි 400 गुण කිරීම 10යි කියන්නේ 4000යි. එහෙනම් භාජනය සෙල්සියස් අංශක 90 දක්වා 90 ඉඳන් 100 දක්වා රත් වෙන්න ජූල් 400යි ඕන උනේ. ජලයට ඕන 84000. දැන් ඔන්න ඔයාලා තීරණය කරන්න. එහෙනම් භාජනයයි ජලයයි ලබාගත් තාප ප්‍රමාණය සමානද? නෑ. භාජනයේ 90 ඉඳන් 100 දක්වා රත් වෙන ජූල් 4000යි. ජලය 90 ඉඳන් 100 රත් වෙන ජූල් 84000යි. හරි? එහෙනම් අවශ්‍ය මුළු තාප ප්‍රමාණය කියන්නේ මොකද්ද? අවශ්‍ය තාප ප්‍රමාණය කියන්නේ Q1 ධන Q2. අවශ්‍ය තාප ප්‍රමාණය කියන්නේ Q1 ධන Q2. දැන් බලන්න Q1 ජූල් 84000යි ජූල් 4000. ජූල් 4000යි. ඒක කීයද? ජූල් 88000. එහෙනම් මේ වැඩේට ලබා දෙන්න ඕන ජූල් කීයද? 88000ක්. තේරුණාද නැද්ද? කතා කරන්න. තේරුණා සර්. ගාන හදපිටි පැහැදිලි නේද? හරි. රයිට්. ලියා ගන්න ගාන ඉස්සෙල්ලා. ඊට පස්සේ මම ඔයාලට ගානක් දෙන්නම්. තනියම හදන්න. හදාගන්න. පැහැදිලිව පේනව නේද? පේන්නේ නැත්තම් කියන්න. ඉවර නම් කියන්න තරක් ගාලා.
ඉවරද? ඔව් සර්. හරි. නෑ සර්. හරි නේද? නෑ ලියන්න මේ ගාන ලියන්න. තාම ඉවර නෑ. ඉවර නැද්ද? හරි හරි. හරි. නෑ හරි. ලියන්න. ඇලුමිනියම් බඳුනක දැන් මේ ගාන වල ඔයාලට මෙහෙම කියන්න පුළුවන් දෙයින්ම අවස්ථා ප්‍රමාණය කියලා ලියලා Q එක දන Q දෙක කියලා දාලා මෙතන වාසි කරන දෙන්න පුළුවන් නම් ඒක ඔබේ ගණිතයේ කුසලතාවය අනුව කරන වැඩක්. නමුත් මෙහෙම ඇද්දොත් පැටලෙන්නේ නැති වෙයි. හරි ලියන්න. ඇලුමිනියම් බඳුනක ස්කන්ධයේ ග්‍රෑම් 500කි. ස්කන්ධයේ ග්‍රෑම් 500කි. ස්කන්ධයේ ග්‍රෑම් 500කි. ඒ තුල ජලයේ කිලෝග්‍රෑම් එකක්. ඒ තුල ජලයේ කිලෝග්‍රෑම් එකක්. ඒ තුල ජලයේ කිලෝග්‍රෑම් එකක්. सेल्सियस अंशක 30 උෂ්ණත්වයේ පවතී. सेल्सियस अंशක ඇලුමිනියම් බඳුනක ග්‍රෑම් 500ක ඇලුමිනියම් බඳුනක ජලයේ කිලෝග්‍රෑම් 2ක් හරි ජලයේ කිලෝග්‍රෑම් 2ක් සර් කිලෝග්‍රෑම් දෙකක්ද එකක්ද? ග්‍රෑම් 500ක ඇලුමිනියම් බඳුනක ජලයේ කිලෝග්‍රෑම් 2ක් හරි सेल्सियस अंशක 30 උෂ්ණත්වයේ පවතී. सेल्सियस अंशක 30 උෂ්ණත්වයේ පවතී. හරි सेल्सियस अंशක 30 උෂ්ණත්වයේ පවතී. හරි सेल्सियस अंशක 50 දක්වා ජලය රත් කිරීමට सेल्सियस अंशක 50 දක්වා ජලය රත් කිරීමට ලබා දිය යුතු මුළු තාප ප්‍රමාණය ගණනය කරන්න. ලබා දිය යුතු මුළු තාප ප්‍රමාණය ගණනය කරන්න. හරි වරාංගකලේ ලියා ගන්න ඇලුමිනියම් වල විශිෂ්ට තාපධාරිතාවය. ඇලුමිනියම් වල විශිෂ්ට තාපධාරිතාවය කෙල්විනේට කිලෝග්‍රෑමයට ජූල් 900යි. ඔන්න ඇලුමිනියම් වල විශිෂ්ට තාපධාරිතාවය C. හරි ඇලුමිනියම් වාදනයේ M කීයද? ग्रैम 500යි. හරි දාලා තියෙන්නේ ජලය. අනිසකන සටහන කලින්
හරි එතකොට මේකේ තීටා සෙල්සියස් අංශක 30 ඉඳන් 50 දක්වානේ වැඩි කරන්නේ. දැන් මම කියන්න ඕනේ නෑ තීටා සෙල්සියස් අංශක 20යි. එහෙනම් භාජනයේ ලබා දෙන්න ඕන තාප ප්‍රමාණය Q එක කියලා ගන්න. මේක දාලා තියෙනවා ජලය. ජලයේ දත්තකින් මේ පැත්තෙන් යන්නේ. ඉතින් මාර්ගයක් නැහැ. M සමානයි කිලෝග්‍රෑම් 2යි C සමානයි කෙල්විනේට කිලෝග්‍රෑම් ජූල් 4200යි තීටා වෙනසක් නැහැ උෂ්ණත්වයේ සෙල්සියස් අංශක 20යි එහෙනම් ජලයේ ලබා දෙන තාප ප්‍රමාණය Q දෙක දන්නේ නැහැ දැන් ගාන හදන්න දැන් ඉස්සෙල්ලා ගන්න තනියෙන් මවනේ හැදුනේ දැන් තනියෙන් හදන්න ගන්න හදුවද නෑ තාම හරි හදන්න
හරිද පුතා? හදලා ඉවරයි ඉන්නවද? හරි සර්. හදලා සර් කීයක් එනවද? ජූල් 60000ක් 1,70,000 1,60,000. 1,77,000. 1,70,000 ඔව්. අපි ගාන හදමුද එහෙනම්? මතක දැන් හිතන්න මේ ගාන මේ මෙහෙම සටහනට ගන්න නැතුව හිතින් හදන්න ගියොත් එම මම මේක මේ අත්දැකීමෙන් දැක්ක ළමයිට දීලා මම මේක ළමයිට මේ සටහනක් ගන්න නැතුව නිකන් හදන්න දුන්නාම ළමයි මේකේ ඒවා මේකටද පටලවනවා මේක මේකට පටලවනවා ගාන හදන්න උත්තරේ වර්ධීකම ආය හදනවා එහෙම නැහැ මෙහෙම සටහන ගහගත්තාම මෙන්න එක පැත්ත ජලයේ ගත්ත මෙන්න භාජනේ ගත්ත. ඒතර භාජන ලබා ගන්න තාප ප්‍රමාණය වෙන මෙහෙව්වා ජලය ලබා ගන්න තාප ප්‍රමාණය වෙන මෙහෙව්වා වැඩේ කරනවා. හරි? එහෙම තමයි ගාන හදන්න ඕනේ. රයිට් නේ බලන්න. එතකොට අපි ඉස්සෙල්ලාම හොයමු ජලය ලබා ගන්න තාප ප්‍රමාණය. ජලය ලබා ගන්න තාප ප්‍රමාණය. දැන් මෙහෙම ලියලා හදුවා පුතා හොඳටම වැඩේ පැහැදිලි. බලන කෙනා නිකන් පස්වනක් ප්‍රීතියෙන් පිනව යනවා. ලහු කපන්න කැපෙන්නේ නැහැ. හරි අපි ඒක Q1 කියලා ගමු. එතකොට Q1 සමානයි mc θ. එතකොට m කියන්නේ කිලෝග්‍රෑම් 2යි. c කියන්නේ කෙල්විනේට කිලෝග්‍රෑමයට ජූල් 4200යි. θ සෙල්සියස් අංශක 20යි. නැත්නම් කෙල්වින් 20යි. එතකොට 4200 දෙකෙන් ගුණ කරාම 8400යි නේද? 8420ක් කියන්නේ 1,68,000 නේද? නේද? ඔව් ජූල් 1,68,000යි. මෙන්න ජලය රත් වෙන්න අවශ්‍ය තාප ප්‍රමාණය ජූල් 1,68,000ක් ඕන. උත්තරය ආවනේ. right. දැන් අපි ගමු බඳුන ලබා ගන්නා තාප ප්‍රමාණය. බඳුන ලබා ගන්නා තාප ප්‍රමාණය. බඳුන ලබා ගන්නා තාප ප්‍රමාණය Q2. Q2 සමානයි mc θ m ග්‍රෑම් 500යි. ඒතර මේකට දාන්නේ කිලෝග්‍රෑම් කරලා. ග්‍රෑම් 500යි කියන්නේ කිලෝග්‍රෑම් නම් භාගයනේ දශම පහයි. තේරුම් නැද්ද ඒක? මෙතන පුතා භාජනයේ ග්‍රෑම් 500 තියෙන්නේ. නමුත් මේ සමීකරණ දාන්නේ අපි කිලෝග්‍රෑම් වලින්. එහෙනම් මුලින්ම කරන්නේ ග්‍රෑම් 500 1000න් බෙදලා කිලෝග්‍රෑම් වලට හරව ගන්න ඕනේ. ඔන්න මෙතන බෙදලා මෙතන දෙමු. එතනසි 500 බෙදීම 1000 වෙන කිලෝග්‍රෑම් කරා. C කෙල්වින් කිලෝග්‍රෑමයේ ජූල් 900යි. θ සෙල්සියස් අංශක 20යි. නැත්නම් කෙල්වින් 20යි. මේක සුළු කරා වෙනවා කියන්නේ ජූල් 4000ක් නෙවෙයි. 9,000ක් සර්. 9000 4000යි නෑ 9000 නේ 9000 9000 ජූල් 9000ක් යනවා. ජූල් 9000ක් යනවා. එහෙනම් අවශ්‍ය මුළු තාප ප්‍රමාණය කියන්නේ අවශ්‍ය මුළු තාප ප්‍රමාණය සමානයි Q1 ධන Q2. Q1 ධන Q2. Q1 කියන්නේ 1,68,000යි ජූල් ධන Q2 කියන්නේ ජූල් 9,000යි. සමානයි උත්තරේ 1,77,000 ජූල් දෙන්න ඕන. ජූල් 1,77,000 දුන්නා තමයි මේ වැඩේ සම්පූර්ණ වෙන්නේ. උත්තරය ආවද? ඔව් සර්. ගැටලුවක් නෑ නේද? ගැටලුවක් නෑ නේද? හරි. අපි තව එක ගානක් හදමු ටිකක් වෙනස් විදිහේ ගානක්. හරි වෙනස් විදිහේ ගානක් හදමු. ලියන්න මේ ගාන. ලියන්න.
සිරිපාලගේ නිවසට නිවසේ වහලට හරි සිරිපාලගේ නිවසේ වහලට ස්කන්ධයේ කිලෝග්‍රෑම් 30 බැගින් වූ ස්කන්ධයේ කිලෝග්‍රෑම් 30 බැගින් වූ ඇස්බෙස්ටෝස් තහඩු 40ක් කිලෝග්‍රෑම් 30 බැගින් වූ ඇස්බෙස්ටෝස් තහඩු 40ක් किलोग्राम की ऐसे 30 කිලෝග්‍රෑම් 30 බැගින් වූ ඇස්බෙස්ටෝස් තහඩු 40ක් සෙවිලි කර ඇත සෙවිලි කර ඇත සෙවිලි කර ඇත හරි කිලෝග්‍රෑම් 30ක 30 බැගින් වූ ඇස්බෙස්ටෝස් තහඩු 40ක් සෙවිලි කරලා තියනලු සිරිපාලගේ වහලේ සිරිපාල බැන්න ගුණපාල හරි කමන්නේ ඥානපාල හරි කමන්නේ දාන්න සෙවිලි කර ඇත තහඩු වල උෂ්ණත්වය හිරුවෙලිය සූර්යාලෝකයේ නිසා තහඩු වල උෂ්ණත්වය सेल्सियस अंशක 35 සිට सेल्सियस अंशක 35 සිට सेल्सियस अंशක 40 දක්වා වැඩි වී තිබිනි. සූර්යාලෝකයේ නිසා सेल्सियस अंशක 35 සිට सेल्सियस अंशක 40 දක්වා වැඩි වී තිබේ. වැඩි වී තිබේ. ඇස්බෙස්ටෝස් වල විශිෂ්ට තාපධාරිතාවය කෙල්විනේට කිලෝග්‍රෑමයට ජූල් 1050කි. කෙල්විනේට කිලෝග්‍රෑමයට ජූල් 1050කි. හරි. ඒකේ කොටස් දෙකක් තියෙනවා. පළවෙනි කොටස ලියන්න. පළවෙනි කොටස 1 ඇස්බෙස්ටෝස් තහඩුවක් මගින් අවශෝෂණය කළ सूर्य ताप प्रमाणे गणने करන්න. ඇස්බෙස්ටෝස් තහඩුවක් මගින් අවශෝෂණය කළ सूर्य ताप प्रमाणे गणने करන්න. ඉතින් පළවෙනි කොටස ඇස්බෙස්ටෝස් තහඩුවක් මගින් අවශෝෂණය කළ सूर्य ताप प्रमाणे गणने කරන්න. දෙවෙනි කොටස තහඩු සියල්ල මගින් අවශෝෂණය කළ सूर्य ताप प्रमाणे गणने करන්න. सूर्य ताप प्रमाणे गणने करන්න. सूर्य ताप प्रमाणे गणने करන්න. राइट. සටහනක්කෙම ඇදලා වැඩේ පටන් ගන්නකො.
හරි හදන්න ගන්න. ඉවරද? සර් පොඩි වෙලාවක් දෙන්න. හරි. පොඩි නිකන් සටහනක් ගහගන්න. නේද? මෙහෙම ඇස්බෙස්ටෝස් තාරුවක් නම් මේක ඇස්බෙස්ටෝස් තාරුවක් නම් මේ ඇස්බෙස්ටෝස් තාරුවේ C අපිට දීලා තියෙනවනේ. කෙල්විනේට කිලෝග්‍රෑමයට ජූල් 4200යි. ඇස්බෙස්ටෝස් තාරුවේ M අපිට දීලා තියෙනවනේ කිලෝග්‍රෑම් 30යි. උෂ්ණත්වය වැඩි වෙනවලු තීටා නේද? තීටා කීයද වගේ 30 35 ඉඳන් 40 දක්වා. මම පුතා උෂ්ණත්වය දැනගෙන කිව්වේ කීයද දක්වාද? 35 ලා 40 වෙනකම්. අපි තමයි මේ පැත්තට දුන්නේ නේද? හරි 35 ඉඳන් 40 කියන්නේ දෙසාන්තක 5යි. හොයන්න මේක ලැබෙනවද සූර්ය තාපය. එහෙනම් ලැබෙන්නේ Q තමයි හොයන්න ඕනේ. උතර මෙන්න මේ වගේ තහඩු තියනවලු 40. දැන් ආයතනයක් නේ නිකන් දත්ත ටික තියෙනවා. දැන් අන්න තන තියෙනවා. ඉවරද පුතා?
ඉවරද? ඔව් සර්. හැමෝම ඉවරද? ඔව් සර්. එන මම ගන්න හදන්නම්. right. බලන්න ඔයාලා ගාන ඇල්ලුවා හරිද කියලා. හරි? දැන් මේ තියෙන්නේ එක සිවිලි තහඩුවක් කියන්නේ මේ තියෙන එක සිවිලි තහඩුවක්. ලේසි ගානක්. දැන් අපි හදපු ගණන් එක බලද්දි මේක ලේසි ගානක්. හරි? දැන් මේ දැන් වැඩි තියෙන්නේ මේක මේ අපි හදපු ගානක ප්‍රායෝගිකයි මේ ගාන. අපි හදපු ගානක ප්‍රායෝගික නැත්තේ නේ. මේක හොඳටම ප්‍රායෝගිකයි. අපේ ගෙවල් වල වෙන දෙයක්. හා මේ සෙවිලි තහඩුවක් ස්කන්ධය කිලෝග්‍රෑම් 30යි විශිෂ්ටාබ්දාර්ථ 1050යි 35 නම් තේනම් 5 දක්වා වැඩි වෙලා තියෙන්නේ සූර්ය තාපයේ වැඩිම නිසා. ඊළඟ අපි හොයමු එක් තහඩුවක් ලබා ගන්නා තාප ප්‍රමාණය නේද? එක් තහඩුවක් එක් සෙවිලි තහඩුවක් ලබා ගන්නා තාප ප්‍රමාණය අපි එක Q එක කියලා ගමු. Q කියලා ගමු. එහෙනම් Q සමානයි mc θ සෙවිලි තහඩුවක ස්කන්ධය කිලෝග්‍රෑම් 30යි විශිෂ්ටතාවදායක ඒක සැබෑ මගියක් ඕන. සැබෑ මගිය කෙල්විනේට කිලෝග්‍රෑමේට ජූල් 1050යි θ සෙල්සියස් අංශක 5යි. මෙතන සෙල්සියස් අංශක වෙනුවට ඕන නම් කෙල්වින් වලින් දැම්මත් ගැටලුවක් නැහැ. මේක සුළු කරාම එක් ලක්ෂ නේද? 1,50,500ක් නේද ආවේ? ඔව් සර්. ඔව්. එක් තහඩුවක් ලබා ගන්නා තාප ප්‍රමාණය ජූල් 1,57,500යි. 1,57,500යි. හරිනේ? දැන් අපි ලියනවා දෙවෙනි කොටස තහඩු සියල්ලම ලබා ගන්නා තාප ප්‍රමාණය. තහඩු සියල්ල ලබා ගන්නා තාප ප්‍රමාණය. ඕනෑම නේද? තහඩු ඔක්කොම කීයද? 40යි. 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 දැන් මොනවාට ලියන්න ගන්න පුළුවන්. හරි? එක් තහඩුවක් ලබා ගන්නා තාප ප්‍රමාණය කීයද? ජූල් 1,57,500යි ජූල්. එහෙනම් තහඩු 40ක් ලබා ගන්න තාප ප්‍රමාණය කියන්නේ ගුණ කරනවා කියද්ද 40. මේක 40 ගුණ කරාම 63. ඔව් 63යි බිංදු 5යි. දවසක් ඉන්න ඕන. ජූල් ලක්ෂ 63. ඔව්. එහෙම නැත්නම් මේක අපිට කිලෝ ජූල් කරන්න පුළුවන්. කිලෝ ජූල් 6300යි. මෙහෙම ඉපත් කරලා නැත්නම් මෙහෙම ඉපත් කරනවා. හරිද ගන්න? උත්තරය ආවද? උසාව. ඔව්. මෙන්න මේකේ ලකුණු වෙන විදිය. මෙන්න මේ පියවර දෙක තියෙනවා නම් ලකුණු එකයි. මේ සමීකරණ තියෙන්නත් ඕන මේක තියෙන්නත් ඕන ලකුණු එකයි. අවසාන උත්තරේ ජූල් එකම තියෙනවා නම් තව ලකුණු එකක්. දෙවෙනි එකේ මෙන්න මේක තියෙන්න ඕන. මෙන්න මේක 1,57,500 ගුණ කිරීම 40 තියෙනවා නම් ලකුණු එකයි. අවසාන උත්තරය කිලෝ ජූල් හරි ජූල් හරි දාලා තියෙන ලකුණු එකයි. ඒක මුළු ගණන් ලකුණු 4යි. ලකුණු ඒවට සංකේත අනිවාර්යයිද? අනිවාර්යයි. අනිවාර්යෙන් එකක තියෙන්න ඕන. එකක තියෙන්න ඕන. කිලෝ ජූල් වලින්
ගිය අවුරුද්දේ එක ගානකට ඇර ගිය අවුරුද්දේ එක ගානකට ඒත් බැලුවා එක ගානකට ඇර අනික ගණන් එකටවත් ගිය අවුරුද්දේ එක බැලුවේ නෑ ඒ කොවිඩ් හින්දා ඉස්කෝලේ වහලා තිබුණේ ඔයාලට chance එක නෑ හරි එතකොට මේ නැත්තම් හැමදාම එකක නැති ලකුණක් කැපෙනවා ගොඩක් වෙලාවට ඔව් මේ කිලෝ ජූල් වලින්ම තියෙන්න ඕනේ නැහැ නේද? ජූල් වලින් තිබ්බම එහෙම ප්‍රශ්නයක් නෑ මෙහෙම ඉපතන එහෙම කිලෝ ජූල් මත කරන්න ඕනේ නෑ දැන් වාර ගානේ කිලෝ ජූල් වලින් අහලා නැත්තම් කිලෝ ජූල් කරන්න යන්න එපා තේරෙන්නේ නැත්තම් අපරාධ ගාන වරදිනවා හරි එතකොට බලන්න ලකුණු 4ම ගන්න පුළුවන් මොනවද ඔසර් පුළුවන් හොඳයි මේක පුතා 2015 ගාන 2015 O level ගාන වඳුන්නේ 2015 O level ගාන වඳුන්නේ දැන් බලන්න අපි විභාග ගණන් හදන්න ඉස්සෙල්ලා අපි ගණන් හදපුවම විභාග ගණන් ළමයි හදන්න ලේසි ඒවලට කොච්චර ලේසිද හරි තව මේ වගේ ගණන් හදන්න තියෙනවා හදන්න විදිහක් නෑ ඒ ගණන් හැම එකක්ම ඇවිල්ලා තියෙන්නේ විදුලි උපකරණයකුත් එක්ක අපි අර තාපේ ජවයේ ශක්තිය පාඩමක් තියෙනවා 11 මේ තාපේ පස්සේ තියෙන පාඩම කරලා ඒ ප්‍රශ්නෙට සාකච්ඡා කරනවා හරි තව ගණන් තියෙනවා මේක හතර විභාගයට ආපු ඒ හැම එකක්ම ඇවිල්ලා තියෙන්නේ ගිල්ලු තාපකයක් හරි හොට් ප්ලේට් එකක් හරි තාපන නගරයක් හරි දාලා තමයි සත් කරන්නේ ඒතර විදුලියත් එක්ක තමයි ගාන ඇවිල්ලා තියෙන්නේ හරි ඒක අත විදුලි පාඩම කරේ නෑනේ විදුලි උපකරණ ජවයේ හසුරුතාව කරේ නෑනේ ඒ හින්දා අපිට ගණන් හදන්න තාම බෑ මේ ටික පුළුවන් දැන් ගැටලුවක් නෑ වට ඕන ගානක් මේ ගණන් ටික තේරුම් ගත්තා නම් ඕන ගානක් හදන්න පුළුවන් ඔබට පුළුවන් කියලා පෙන්නන්න තමයි මේ 2015 විභාග ගාන කෙරෙන්නේ හරි රයිට් ගන්න අපි ඔන්න ඔතනින් තාප ප්‍රමාණ ගණනය කිරීම අපි අවසන් කරනවා රයිට් අපි ඊළඟ කොටස පටන් ගමු හරි ලේසි කොටසක් තියෙන එක මම පටන් ගන්න යන්නේ මේ සම්බන්ධ ගැටලු දිනවා අහන්න මේ භෞතික විද්‍යාව කියන ආයේ මෙහෙමට භෞතික විද්‍යාව රසායන විද්‍යාව කරනවා කියන්නේ ඔබ ඉතින් අනිවාර්යෙන් ගොඩම තමයි සර් ඔව් සර් ඔය පළවෙනි ගානේ ඔය ඒකක අනිවාර්යයෙන්ම දාන්න ඕනේද? මේ ආදේශ කිරීමේද ඔව් සර් ඔබට සාමාන්‍යයෙන් මේකේ ලකුණු දෙන්නේ මෙතෙක් ලකුණු දෙන්නේ මේ පියවර දෙකෙන් එකකට ලකුණු එකක් දෙන්නේ. හැබැයි මෙන්න මේ පියවර ආදේශ කිරීමේදී මේක එකකට එක දාන්න ඕනේ. ඉතින් අමාරු නේද? ඒකට දාන්න. ඒකට දාන්න. ඔව් සර් ඔව් සමහර අවුරුදු වල දැන් සමහර කට්ටිය ඉන්නවා මාර්ක් ස්කීම් කඩපාඩම් කරලා ඉන්නවා. කඩපාඩම් කරලා ඉලවනවා. හරි සමහර අවුරුදු වල දැන් විශේෂ අවස්ථා විශේෂ අවුරුදු තියෙනවනේ දැන් ගිය අවුරුද්ද කොවිඩ් හින්දා ඒ සමහර අවුරුදු තියෙනවා විභාග ප්‍රතිඵල පහළ ගිය අවුරුදු තියෙනවා ඒතර ඊළඟ අවුරුද්දේ පොඩ්ඩක් ළමයි මෙඩිකල් තියන්න ඕනේ ඒ වගේ විශේෂ අවස්ථාවල මේක ඒකට නොතිබ්බත් ලකුණු දීලා තියෙනවා සමහර අවුරුදු එතකොට සමහර අය ඒ මාර්ක් ස්කීම් එකට පටන් ගන්න කියලා කියනවා හරි මේකේ එකක දාන්න ඕනේ ඊළඟ ටික දාන්න කියලා හැබැයි ඊළඟ අවුරුද්ද දෙනවා ඒකක දාලා ලකුණු දෙන්න ඕනේ එහෙනම් අපි මාර්ක් ස්කීම් එකට වහල් වෙන්න හොඳ නැහැ. මේ අවුරුද්දේ එකක නොබලුවට මම ඇවිල්ලා කිව්වොත් ඊට පස්සේ දරුවනේ ඒක දාන්න ඕනේ නැහැ ලකුණු දෙනවයි කියලා ඒක සම්පූර්ණ පටවල් කරුවොත් මේ අවුරුද්දේ දුන්නේ නැහැ තමයි. හැබැයි ඊළඟ අවුරුද්ද ගන්න. හොඳම දේ මොකද්ද? නිවැරදි ක්‍රමයට ගන්න හදන එක. එතකොට දුන්නත් නැතත් අපේ ලකුණු ටික ඇවිල්ලා. ඒ හින්දා මම තියාගෙන මේවයි ගණන් හදනකොට අංක 1 සමීකරණය ලියන්න. අංක 2 ආදේශ කිරීම. ඊළඟ විභාග කියන්නේ එමයයි. සමීකරණයේ දැන සිටීම සමීකරණ ආදේශ කිරීම නිවැරදි පිළිතුර ඒකකයේ සමග තිබීම ඔන්න පියවර තුන. ඉතින් අපි නියම ක්‍රමෙට පුරුදු. ඒක මොන මාර්ගස් කීම එක ආවත් අපිට අදාළ නැහැ. අපි වැඩේ කරලා තියෙනවා. ඔය ගණන් හදද්දි මේ විශිෂ්ටතා ප්‍රමාණය දෙනවා නේද? දෙනවා. එහෙම නොදුන්නොත් හොයාගන්න ක්‍රමයක් දෙනවා. සාමාන්‍යයෙන් ඉච්ඡ සංකීර්ණ කළා නේ විභාගෙ. හරි එහෙම නැත්නම් අර තාප ප්‍රමාණයක් දීලා ස්කන්ධයක් දීලා උෂ්ණත්ව වෙනසක් දීලා විශේෂතාවයන්ට අහන්න පුළුවන් එහෙම අහන්න පුළුවන් නැත්නම් ගාන හදන්න විශේෂතාවයන්ට දෙනවා විභාගෙ හරිනේ රයිට් දැන් මට කියන්න සාමාන්‍යයෙන් පදාර්ථයේ පවතින අවස්ථා කීයක් තියෙනවද පදාර්ථයේ පවතින භෞතික අවස්ථා කීයද
තුනයි. මොනවද ඒ? ඝන දේවල් ඝන ද්‍රව වායු. දැන් මෙහෙම හිතන්නකෝ. අයිස් ඝනද ද්‍රවද වායුද? ගණ ඝන. ජලයේ ඝන අවස්ථාව. දැන් අපි අයිස් කැටයක් රත් කරොත් එම රත් කිරීම. රත් කරොත් එම ලැබෙන්නේ මොනවද? ද්‍රව ඔව්. ඒ කියන්නේ ජලය ලැබෙනවනේ. ඒ කියන්නේ ජලයේ මොන අවස්ථාවද? ද්‍රව අවස්ථාව. මෙන්න මේ වගේ දැන් ඔක අනිත් තාපත ගන්න පුළුවන් අපි මේ බලන්න. ජලය ද්‍රව හැබැයි මේක අපි සිසිල් කරොත් මොකද වෙන්නේ? ජලයේ ද්‍රව සිසිල් කරොත් අයිස් ගන්න. ඝන වෙනවා. එහෙනම් ඔයාලා පේනවා නේද? ඔයාලා පේනවා නේද? පදාර්ථයේ පවතින භෞතික අවස්ථා තුනයි. ඝන, ද්‍රව සහ වායු. හැබැයි තාපය ලබා දීම, රත් කිරීම, තාපය ඉවත් කිරීම, සිසිල් කිරීම මගින් ඒ පදාර්ථයේ පවතින භෞතික අවස්ථා මොනවා කරන්න පුළුවන්ද අපිට වෙනස් කරන්න පුළුවන්. පදාර්ථයේ පවතින භෞතික අවස්ථාව තාපය ලබා දීමෙන් හා ඉවත් කිරීම වෙනස් කරන්න පුළුවන්. මෙන්න මේකට අපි කියනවා ධර්මනේ පදාර්ථයේ අවස්ථා විපර්යාස කියලා. අපි ඊළඟට යන්නේ තාපේ පාඩමේ පදාර්ථයේ අවස්ථා විපර්යාස ගැන සාකච්ඡා කරනවා. ලියන මාතෘකාව පදාර්ථයේ අවස්ථා විපර්යාසය. පදාර්ථයේ අවස්ථා විපර්යාසය. පදාර්ථයේ අවස්ථා විපර්යාසය. පදාර්ථයේ අවස්ථා විපර්යාසය ලියන්න. පදාර්ථයේ පවත්නා අවස්ථා තුනකි. පදාර්ථයේ පවත්නා අවස්ථා තුනකි. පදාර්ථයේ පවත්නා අවස්ථා තුනකි. එනම් ඝන, ද්‍රව සහ වායු වේ. එනම් ඝන, ද්‍රව සහ වායු වේ. පදාර්ථයේ පවත්නා අවස්ථා තුනකි. එනම් ඝන, ද්‍රව සහ වායු වේ. තාපය ලබා දීම හා තාපය ඉවත් කිරීම මගින් තාපය ලබා දීම හා තාපය ඉවත් කිරීම මගින් තාපය ලබා දීම හා තාපය ඉවත් කිරීම මගින් පදාර්ථයේ පවතින භෞතික අවස්ථාව වෙනස් කළ හැකිය. තාපය ලබා දීම හා ඉවත් කිරීම මගින් පදාර්ථයේ පවතින භෞතික අවස්ථාව වෙනස් කළ හැකිය. පදාර්ථයේ පවතින භෞතික අවස්ථාව වෙනස් කළ හැකිය. උදාහරණ කියලා දරුවනේ මේ දෙක ලියා ගන්න. අයිස් ඝන රත් කරාම ද්‍රව ජලය වෙනවා. ජලය ද්‍රව සිසිල් කරාම අයිස් බවට පත් වෙනවා. හරි? හරිද පුතා?
සර් ඔය දෙකම ලියා ගන්න ඕනේ නේද? කොහොමද කියන්නේ? මාර තාපේ ලබා දීමයි තාපේ ඉවත් කිරීමයි දෙකම සම්බන්ධ වෙන දෙකක් දුන්නේ. හරි නේද? එතකොට දැන් ඔයාලට පැහැදිලිව පේනවද යම්කිසි පදාර්ථයක් හරි බලන්න මෙන්න මේ වගේ යම් පදාර්ථයක් ඝන හෝ ද්‍රව හෝ වායු අවස්ථාවක ඉඳන් තාපේ ලබා දීම හෝ තාපේ ඉවත් කිරීම නිසා ඒ පදාර්ථයේ පවතින භෞතික අවස්ථාව වෙනත් අවස්ථාවකට පරිවර්තනය වෙලා තියෙනවා. හරි යම් පදාර්ථයක් ඝන ද්‍රව කියන වායු වෙන අවස්ථාවක ඉඳන් තවත් අවස්ථාවකට පත් වෙලා තියෙනවා තාපේ ලබා දීම හා ඉවත් කිරීම නිසා. මෙන්න මේ සිද්ධියට අපි කියනවා අවස්ථා විපර්යාසයක් කියලා. උදාහරණයක් තමයි ඔයාලා දන්නවා මේ වායුවක් සිසිල් කරා මොකද වෙන්නේ? වායුවක් සිසිල් කරා මොකක් වෙනවද? වලාකුළක වෙන්නේ ඒකනේ. වලාකුළක තියෙන ජල වාෂ්ප සිසිල් කරාම මොනවා බඩපත් වෙන්නේ? ද්‍රව. වායුවක් සිසිල් කරාම ද්‍රවයක් වෙනවා. කාට හරි කියන්න පුළුවන්ද ඒ අවස්ථායි පර්යාසය කියන ලස්සන වචනේ? ගණීභවනය very good. වායුවක් සිසිල් කරනවා. වායුවක් සිසිල් කිරීමෙන් ද්‍රව බවට පත් වේ. මේක අවස්ථායි පර්යාසයක්. මේ අවස්ථායි පර්යාසය අපි හඳුන්වනවා කවුරු කියලාද? ලස්සන වචනයක් කියන මොකද්ද? ගණීභවනය වෙනවයි කියන්නේ. ගණීභවනය. හරි? දැන් තව එකක් මම කියන්නකෝ එහෙම. ඝනයක් රත් කරනකොට ද්‍රවයක් වෙනවා. අන්න උගන්ලා තියෙන්නේ. ඝනයක් රත් කරනකොට ඝනයක් රත් කළ විට ද්‍රව බවට පත් වීම. මොකක්ද මේකට කියන්නේ? මොකක්ද තියෙන්නේ? උගන්ලා තියෙන්නේ. විලයනය. විලයනය. විලයනය කියන්නේ ඒ අවස්ථායි පර්යාසයක්. හරි? තව එකක් මම කියන්නකෝ. ද්‍රවයක් සිසිල් කරාම බලන්න. ද්‍රවයක් සිසිල් කරාම ඝනයක් බවට පත් කරනවා මොකක්ද? හිමායනය. අන්න හිමායනය. එතකොට ඝනීභවනය, විලයනය, හිමායනය මේ ඔක්කොම මොනවද? අවස්ථා විපර්යාස. හරි? අලුත් ඡේදය තවත් දාලා ලියන්න. මෙසේ යම් පදාර්ථයක් ඝන ද්‍රව සහ වායු යන මෙසේ යම් පදාර්ථයක් ඝන ද්‍රව සහ වායු යන අවස්ථාවක සිට තවත් අවස්ථාවකට පත්වීම අවස්ථා විපර්යාසයක් ලෙස හැඳින්වේ.
අවස්ථා විපර්යාසයක් ලෙස හැඳින්වේ. හරි. උදාහරණ ලියන්න. මේ ටික ලියන්න. ද්‍රවයක් සිසිල් කළ විට ඝනයක් බවට පත් වීම. ඒකට කියන්නේ හිමායනය. වායුවක් සිසිල් කිරීමෙන් ද්‍රව බවට පත් වේ. ඝනීභවනය. ඝනයක් රත් කළ විට ද්‍රව බවට පත් වීම. විලයනය. පොඩි ලියන්න. හරි. ඔයාලා මේ අගෝස්තු මාසයේ යන්නේ මම ඔයාලට කිව්වා අගෝස්තු මාසයේ පේපර් ක්ලාස් එක යන්නේ බයොලොජි ටික. හරි. ජීවයේ රසායනික පදනම, ජීවී සෛල, ජීවීන්ගේ ලාක්ෂණික ප්‍රවේගය. හරි. මේ වෙනකොට මම ඔයාලට ආයතන වලට දාලා තියෙනවා පේපර් ක්ලාස් එකේ ටියුට් එකයි ඊළඟ අනිත් පන්තිවල ටියුට් එක දාලා තියෙනවා. හරි. මොනවා හරි ටියුට් ගන්න එකේ ගැටලු කියන්නේ සල්ලි මොනවාට ප්‍රශ්න තියෙනවා මට කතා කරන්න පුළුවන් තරයි කියන්නේ ටියුට් එක ගන්න හේතුව හදිස්සියවත් මම දන්නේ නැහැ වේවි කියලා කියන්නේ වැහුවොත්වත් සංචාරන නීති පැනෙවුවොත් ඔයාලා ටියුට් එක දී ගන්න ගැටලු තියෙනවා. ඒ වුණොත් එම පර්මිට් හදාගෙන මතකනේ කලින් ඉතින් පර්මිට් හදාගෙන වාහන අරන් දුවන්න වෙනවා ටියුට් එක දෙන්න. හරි. දැන් ඒක ගන්න මම හිතන්නේ වහයි දන්නේ දැන් අපි කියන්න බෑ නේද? මේ වෙනකොට දවල් තල්ලු දෙක ප්‍රෝහල් තියෙන්නේ නේද? මට අපි දන්නේ නේද? ඒ හින්දා ගන්න එක ඉක්මනින් ගන්නකොට හොඳයි. නැත්නම් අපිට ප්‍රශ්නයක් කරන විදාහරීමේ ප්‍රශ්නයක් එනවා. විශේෂ පේපර් ක්ලාස් එකේම ඒ ප්‍රශ්න ආයේ පීකීගේ හදාන්නලා නැහැ. හරියට වැඩි කරද? ඉවරද උදා? හරි. අපි ඉක්මනින් අවස්ථා තුනක් ඒ කියන්නේ ක්‍රියාවලියන් තුනක් පිළිවෙල සටහන් කරන්න යන්න ඉක්මනින් ඉවර කළා. ඔයාලා දන්නවා අතින් කතා කරා ඝනයක් රත් කරගෙන යනකොට ද්‍රවයක් බවට පත් වෙනවා. හැබැයි පත් වෙන වෙලාවේ යම්කිසි උෂ්ණත්වයකට ඝනය රත් වුණොත් තමයි ද්‍රවයක් බවට පත් වෙන්නේ. අනේ ඝනයක් ද්‍රවයක් බවට පත් වෙන නිශ්චිත උෂ්ණත්වයට අපි නමක් ඉගෙන ගත්තා හතේදී. මොකක්ද? ද්‍රවාංකය. අන්න හරි. ලියන්නත් අපේ මාතෘකාවක් ද්‍රවාංකය කියන ද්‍රවාංකය කියලා ලියන්න මාතෘකාවක්. ද්‍රවාංකය ලියන්න ඝනයක් රත් කරන විට ඝනයක් රත් කරන විට ඝන අවස්ථාවේ සිට ද්‍රව අවස්ථාවට පත්වන ඝන අවස්ථාවේ සිට ද්‍රව අවස්ථාවට පත්වන නිශ්චිත උෂ්ණත්වය නැත්නම් උෂ්ණත්වය කියලත් ගැටලුවක් නෑ නිශ්චිත උෂ්ණත්වය ද්‍රවාංකයයි හරි ද්‍රවාංකයයි
මේ බලන්න. ඕකේ අනිත් පැත්ත බලන්නකෝ. ද්‍රවයක් සිසිල් කරගෙන යනකොට ඝනයක් බවට පත් වෙනවා. නේද? එතන මෙන්න මේ වගේ ද්‍රවයක් සිසිල් කරගෙන යනකොට ඝනයක් බවට පත් වෙන උෂ්ණත්වයට අපි කියනවා කියලාද? ආපන් නෑ. හිමායනය. ක්‍රියාවලියේ හිමායනය ඒ පත් වෙන උෂ්ණත්වය කියන්නේ හිමාංකය. 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 හරි? ඝනයක් ද්‍රවයක් බවට පත් වෙන උෂ්ණත්වය ද්‍රවාංකය. ද්‍රවයක් ඝනයක් බවට පත් වෙන උෂ්ණත්වය කියන්නේ හිමාංකය. එකම ද්‍රව්‍යයක ද්‍රවාංකයයි හිමාංකයයි එකම අගයක්. පිළිගන්නවද? උදාහරණයක් ගන්නකො අයිස්. අයිස් ජලයේ බවට පත් වෙන උෂ්ණත්වයේ හේවා අයිස් වල ද්‍රවාංකය කීයද? සෙල්සියස් අංශක 100යි. सेल्सियस अंश बिंदु है तो द्रवांक के सेल्सियस अंश बिंदु है ये क्या नहीं घन आइस द्रव जले बड़पत වෙනවා सेल्सियस बिंदुවේ ජලය අයිස් බවටපත් වෙන උෂ්ණත්වය මොකක්ද අපි කියන්නේ හිමාංකය. එතකොට ජලය අයිස් බවටපත් වෙන උෂ්ණත්වය सेल्सियस බිඳුවේදී ඒ කියන්නේ එකම ද්‍රව්‍යයක ද්‍රවාංකයයි හිමාංකයයි එකම අගයක්. හරි ලියන්න තමයි මාතෘකාව හිමාංකය හිමාංකය ඊළඟ මාතෘකාව හිමාංකය හිමාංකය ලියන්න ද්‍රවයක් සිසිල් කළ විට ද්‍රවයක් සිසිල් කළ විට ද්‍රවයක් සිසිල් කළ විට ද්‍රව අවස්ථාවේ සිට ද්‍රවයක් සිසිල් කළ විට ද්‍රව අවස්ථාවේ සිට ඝන අවස්ථාවට පත්වන ද්‍රව අවස්ථාවේ සිට ඝන අවස්ථාවට පත්වන උෂ්ණත්වය හිමාංකය ලෙස හැඳින්වේ. හිමාංකය ලෙස හැඳින්වේ. හිමාංකය ලෙස හැඳින්වේ. ओके हरने द्रव घनයක් ද්‍රවයක් බවට පත් වෙන්නේ ද්‍රවාංකයේදී ද්‍රවයක් සිසිල් කරාම ඝනයක් බවට පත් වෙන උෂ්ණත්වය අපි කියනවා හිමාංකය කියලා. යටින් වෙනම ලියන්න යම්කිසි ද්‍රව්‍යයක ද්‍රවාංකයක් හිමාංකයක් යම්කිසි ද්‍රව්‍යයක ද්‍රවාංකයක් හිමාංකයක් එකම අගයකි. ද්‍රවාංකයක් හිමාංකයක් එකම අගයකි. ද්‍රවාංකයක් හිමාංකයක් එකම අගයකි. උදාහරණ මේ බලන්න. පැරෆින් ඉටිවල කියන්නේ පැරෆින් ඉටි කෑල්ලක් සෙල්සියස් අංශක 54කට රත් කර බැටි ද්‍රව ඉටි බවට පත් වෙනවා. ඒ හින්දා අපි කියනවා පැරෆින් ඉටිවල ද්‍රවාංකය සෙල්සියස් අංශක 54යි. එහෙනම් පැරෆින් ඉටි කියන ද්‍රවය ඝන ඉටි බවට පත් වෙන හිමාංකයක් කීයද? सेल्सियस अंशක 54යි. එකම ද්‍රව්‍යයක ද්‍රවාංකයයි හිමාංකයයි එකම අගයක්. හරි? මේක ලියන්න උදාහරණ කියන්න. උදාහරණ ලියන්න. පැරෆිනිටි වල ද්‍රවාංකය සෙල්සියස් අංශක 54යි. පැරෆිනිටි වල හිමාංකය සෙල්සියස් අංශක 54යි.
හරි දැන් හරියට ගන්න හරි මේක ලියාගත්තද ඔව් සර්. යම් කිසි ද්‍රවයක් අපි රත් කරගෙන ගියොත් ඒ ද්‍රවය නටලා වායු බවට පත් වෙනවා. අන්නේ විදිහට යම් කිසි ද්‍රවයක් රත් කරගෙන යද්දී නටන තෙක් රත් කරනකොට වායු බවට පත් වෙන උෂ්ණත්වයට කියනවා ඒ ද්‍රව්‍යයේ මොන අංකයේද? තාපාංකය. තාපාංකය. ලියන මාතෘකාව තාපාංකය. 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 ලියන්නේ යම් ද්‍රවයක් රත් කළ විට ද්‍රවය බුබුලු දමමින් වාෂ්ප බවට පත්වන උෂ්ණත්වය ද්‍රවය බුබුලු දමමින් වාෂ්ප බවට පත්වන උෂ්ණත්වය තාපාංකය ලෙස හැඳින්වේ. හොඳයි අදට අපි පාඩම නතර කරන්න යන්නේ නේද?